ඔබේ ආදරණීය බ්‍රහස්පතින්දා නුගසවනත් එක්කයි අපි යලිත් එක්ක අසු වෙන්නේ. අපි වෛද්‍ය හමුවට අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම අද දවසේ ටිකක් වැදගත් මාතෘකාවක් කාන්තා ඔබට ඊටාම වැදගත් මාතෘකාවක් පිළිබඳව අපි කතා බහ කරන්න හිතුවා. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගර්භාෂයේ ගෙඩි හට ගැනීම පිළිබඳ කියන කාරණාවන්. මේක නිරන්තරයේ කාන්තා පාර්ශ්වය අතර අහන්න දකින්න ලැබෙන ප්‍රශ්නාර්ථයක්. හැබැයි මේ ප්‍රශ්නාර්ථයට නිසි විසඳුම් නිසි පිළිතුරු අපි සොයා යා යුතුයි. ඒ නිසා අපි අද දවසේදී ආරාධනා කරා බ්‍රහස්පතින්දා නුගසේනට එන්න අපි මේ පිළිබඳව කතා බහ කරමු කියලා. ප්‍රසව හා නාඩි වේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතුට වෛද්‍යතුමන්ට අයබන් වෛද්‍යතුමනි. අයබන්. අපි අපේ කතාවට ප්‍රවේශයක් ගමු වෛද්‍යතුමනි. විශේෂයෙන්ම මේ ගර්භාෂයේ ගෙඩි කියන කාරණේ. ඇයි මේක හටගන්නේ? මොකක්ද මේ தත්ත්වය කියන එක? ඔව්. අපි දන්නවා ගර්භාෂය කියලා කියන්නේ සාමාන්‍ය කාන්තාවකගේ දරුවෙක් පිළිසිඳ ගැනීම ඉඳලා දරු ප්‍රසූතිය දක්වා දරුව වර්ධනය වෙන අවයවය. මේකේ ප්‍රධානම කාර්යය තමයි මේ දරු ප්‍රසූතිය දක්වා දරුවට ආරක්ෂාව සැපයීම. එතකොට මේ ගර්භාෂය මාංශපේශි බිත්තියකින් වැසිලා තියෙනවා. ඒ කියන්නේ මාංශපේශි බිත්තියකින් ගර්භාෂය ආරක්ෂා වෙනවා. නමුත් යම්කිසි හේතුවක් නිසා මේ මාංශපේශි බිත්තිය ඇතුළත ගෙඩි ඇති වෙන්න පුළුවන්. මේකට හරියටම පැහැදිලි හේතුවක් හඳුනගෙන නැහැ මොන හේතුව නිසාද ගෙඩි ඇති වෙන්නේ කියලා. නමුත් වයසත් එක්ක සමහර කාන්තාවන්ට මේ ගර්භාෂයේ මාංශපේශි බිත්තිය ඇති වෙනවා ෆයිබ්‍රොයිඩ් ගෙඩි. එතකොට මේකත් එක්ක ගර්භාෂය විශාල වීම ඒ වගේ ගොඩක් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක අර ගර්භාෂයේ බිත්තියේ ස්වභාවිකව ඇතිවෙන ගෙඩි වලට තමයි අපි කියන්නේ ගර්භාෂයේ ගෙඩි කියලා සාමාන්‍ය ව්‍යවහාරය අපි හඳුන්වන්නේ ඒකට. ඊට අමතරව ගර්භාෂයේ තවත් කොටස් තිබෙනවනේ. ගර්භාෂය ඇතුළත බිත්තිය තියෙනවා අපි එන්ඩෝමෙට්‍රියම් කියලා කියන. ඒක ඒ ස්තරය ඇති වෙන ගෙඩි තියෙන්න පුළුවන්. ඊළඟට ගර්භාෂයේ කිසියම් ස්ථානයක ඇති වෙන පිළිකා තත්ත්වයන් තියෙනවා. අපි දන්නවා එන්ඩෝමෙට්‍රියම් කියන ස්තරය ඇති වෙන පිළිකා තියෙනවා. ගැබ් කෙල කොටසේ ඇති වෙන පිළිකා තියෙනවා. කලාතුරකින් ගර්භාෂයේ බිත්තිය ඇති වෙන පිළිකා තියෙනවා. මේ වගේ ගොඩක් රෝග තත්ත්වයන් රැස්සකට අපි ගර්භාෂයේ ගෙඩි කියලා කියනවා. නමුත් සාමාන්‍ය විවහාරෙදී අපි ගර්භාෂයේ ගෙඩි කියලා කියන්නේ මේ ගර්භාෂයේ බිත්තිය ඇති වෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි කියන ගෙඩි වර්ගයට. දැන් දෙවැනි තත්ත්වයක් හඳුනා ගැනීම කියන කාරණේ වෛද්‍යතුමනි. බොහෝ වෙලාවට ගර්භාෂයේ තමන්ගේ මෙවැනි තත්ත්වයක් තියෙන්න පුළුවන් ගෙඩි හට ගන්න පුළුවන් කියලා පූර්ව රෝග ලක්ෂණයක් හෝ එහෙම නැත්නම් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවද? ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවකට ගර්භාෂයේ ගෙඩි ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ තියෙනවා. මේක තමයි පළවෙනිම ක්‍රමයේ හඳුනගන්නේ. ඒ කියන්නේ කිසියම් රෝග ලක්ෂණයක් ඇති වෙනවා. රෝග ලක්ෂණ කියලා ගත්තම ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ගෙඩිය විශාල වෙනවා නම් උදරය විශාල වෙනවා තේරෙනවා. ඒ කියන්නේ උදරේ පහළ කොටස තම අත ඇල්ලුවම සමහරවිට අතින් ඇල්ලුවම ගෙඩියක් වගේ දැනෙන වෙලාවක් තියෙනවා. උදරේ විශාල වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ගෙඩිය ගොඩක් විශාල වෙනවා නම් තමයි මේ වගේ රෝග ලක්ෂණයක් ඇති. ගෙඩි කුඩාවට තිබියදී ඇතිවෙන ගැටලු තමයි ඔසප් වීම සමග ඇතිවන ගැටලු. පළවෙනි දේ ඔසප් වීම සමග අධික රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය ගර්භාෂයේ ගෙඩියක් ගර්භාෂය ඇතුළත වර්ධනය වෙනකොට ඔසප් වීම සමග ඇතිවන රුධිර වහනය වැඩි වීම රෝග ලක්ෂණයක් වෙනවා. ඒ වගේම උදරයේ වේදනාවක් ඇතිවීම. ඔසප් වීම එක්ක ඇතිවන අධික වේදනාව. මේ වගේ රෝග ලක්ෂණ මේ ගර්භාෂයේ ගෙඩියක් නිසා ඇතිවන රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඊට අමතරව දරු පිළිසඳ ගැනීමට ප්‍රමාද වෙනවා. මේකත් එක්ක මේ ගර්භාෂයේ ගෙඩි තිබීම පිළිබඳ එක රෝග ලක්ෂණයක්. සමහරවිට අපි දරු පිළිසඳ ගැනීම ප්‍රමාද වෙන කාන්තාවන්ට පරීක්ෂා කරලා බලනකොට හම්බ වෙනවා මේ ගර්භාෂයේ ගෙඩි ඇති නිසා තමයි මේ දරු පිළිසඳ ගැනීම ප්‍රමාද වෙන්නේ කියලා. ඊට අමතරව මේ ගර්භාෂයේ ගෙඩියක් ගොඩක් විශාල වුණොත් ඒ සම්බන්ධව ඒ නිසාම අවට තිබෙන අවයව වලට බලපෑම ඇති වෙනවා. උදාහරණයක් විදිහට මේ ගර්භාෂය ගෙඩිය මුත්‍රාශය පැත්තට විශාල වෙනවා නම් එතකොට මුත්‍රාශය තෙරපීමට ලක් වෙන නිසා කාන්තාවට නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මුත්‍රාශය සම්බන්ධ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එතකොට ආහාර මාර්ගයේ පැත්තට මේ ගෙඩිය තෙරපීමට ලක් වෙනවා නම් ඒ සම්බන්ධව රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා අපේ වකුගඩුවේ සිට මුත්‍රාශය දක්වා මුත්‍රාගෙන යන මුත්‍රා වාහිනිය තිබෙනවා අපි යුරිටර් කියලා කියන්නේ. මේක අවහිර වෙන්න මේ ගර්භාෂයේ ගෙඩිය විශාල වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක වකුගඩුව ඉදිමීම වගේ රෝග ලක්ෂණ අසංකුලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගර්භාෂයේ ගෙඩිය විශාල වෙනකොට ඒ සම්බන්ධව ඒ ගර්භාෂයේ අවට තියෙන අවයවයන්ට මේකෙන් ඇතිවීම බලපෑම නිසා රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය තුල ඇතිවන රෝග ලක්ෂණ තමයි මම කලින් කිව්වේ වේදනාව සහ අධික රුධිර වහනය කියන්නේ. හොඳයි. ඊටාම අපූර්ව පැහැදිලි කිරීමක් වෛද්‍යතුමනි. දැන් බොහෝ වෙලාවට අද නුගසවන බණන්ගින්ද ඔබට සමහර විටක මේ යම් ආකාරයේ වෛද්‍යතුමන් පැහැදිලි කරපු සංකූලතා තියෙන්න පුළුවන්. සමහර විටක විවිධ වයස් පරාසයන් තියෙනවද වෛද්‍යතුමනි? යම් ආකාරයක වයස අදාළතාවයක් තියෙනවද මේකට? ඔව්. සාමාන්‍යයෙන් ගර්භාෂයේ ගෙඩි කුඩා දරුවන්ට ඇතිවන්නේ නැහැ.
දැන් මේ කියන්නේ ඔසප්වීම ආරම්භ වීම, ඒ කියන්නේ මල්වර වීමත් සමග ටිකෙන් ටික ගර්භාෂය විශාල වෙද්දී තමයි මේ ගෙඩි හැට ගැනීමත් ඉන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් වයස 20ක් 18ක් විතර වෙන කාන්තාවන් තමයි මුල්ම වශයෙන් ගර්භාෂය ගෙඩි තියෙනවා කියලා හඳුනගන්නේ. ගර්භාෂය ගෙඩි බහුලවම දක්නට ලැබෙන වයස 25ට 30ට විතර වැඩි කාන්තාවන්ට. ඒ වගේම තමයි මේ ගෙඩි අර ආර්ථව හරණයෙන් පස්සේ, කියන්නේ ඔසප්වීම නතර වුණාට පස්සේ ටිකෙන් ටික හැකිලීමට ලක් වෙනවා. ඒ නිසා වයස 50ට වැඩි කාන්තාවන්ගේ මේ ගෙඩි තියෙනවනම් සමහර ලාට ඉබේම මේවා ඇකිලිලා යන්න හැකියාව තියෙනවා. එතකොට මේ වයස් සීමාව ගත්තම වයස 20 සිට 50 දක්වා වයස් සීමාව තමයි මේ ගර්භාෂය ගෙඩි වැඩිපුරම දක්නට ලැබෙන වයස් සීමාව. ඔව්. දැන් මෙවැනි තත්ත්වයක් ඇති වුණාට පස්සේ අම්මා කාගේ පරීක්ෂණ තියෙනවද වෛද්‍යතුමනි මේ පිළිබඳව සොයාගන්න? සාමාන්‍යයෙන් අපි ගර්භාෂය ගෙඩියක් තියෙනවා කියලා හඳුනගත්තොත් ප්‍රධාන වශයෙන්ම කරන පරීක්ෂණ තමයි වෛද්‍යවරයෙක් පරීක්ෂා කර බලනකොට බොහෝ වෙලාවට අපිට අතින් ඇල්ලුවම කියන්න පුළුවන් විශාල ගෙඩියක් නම් මේක ගර්භාෂය ගෙඩියක් කියලා. ඊළඟට පරීක්ෂණ වලට යමු වුණොත් අපි ප්‍රධාන වශයෙන් කරන පරීක්ෂණයක් තමයි මේ ස්කෑන් පරීක්ෂණය කියන්නේ. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවකදී අපිට ගර්භාෂය ගෙඩිය කොත්පමණ විශාලද, ඒ වගේම මේක ගර්භාෂය ගෙඩියක තියෙන විශේෂ දෙයක් තමයි මේ ගෙඩිය කොමන ස්ථානයේ තිබෙන ගෙඩියක්ද කියන එක අනුව මේ ගෙඩියේ ඇතිවන රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර කිරීම පවා වෙනස් වෙනවා. ඒ නිසා මේ ගෙඩිය මොන ස්ථානයේ තිබෙන ගෙඩියක්ද කියන එක හඳුනා ගැනීමට අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් හැකියාව තියෙනවා. ඒකද විශේෂයෙන්ම මම කියන්න ඕනේ දැන් ගර්භාෂය ගෙඩියක් ගත්තම ගර්භාෂය ඇතුළත බිත්තියට නෙරායන විදියට තියෙන පොඩි ගෙඩියක් වුණත් ඒක සමහරලාට උත්සප්පීම සමග අධික රුධිර වහනය, වේදනාව වගේ රෝග ලක්ෂණ ඇති කරන්න හේතු වෙනවා. ඒ වගේම ගර්භාෂය බිත්තියෙන් පිටතට නෙරායන ගෙඩියක් නම් තියෙන්නේ සමහරලාට ගෙඩිය ගොඩක් විශාල වෙනකන් කාන්තාවට කිසිම රෝග ලක්ෂණයක් ඇති නොවෙන්න පුළුවන්. මේ වගේ ගෙඩිය කොමන ස්ථානයේද තියෙන්නේ යනුව කොමන විදිහේ ප්‍රතිකාර ක්‍රමයක් දයන්න ඕන කියන දේවල් අපිට මේ ස්කෑන් පරීක්ෂණය මගින් හොයාගන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණයේදී ප්‍රධාන ස්කෑන් පරීක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ උදරය හරහා කරන ස්කෑන් පරීක්ෂණය. මේකෙන් බොහෝ ගර්භාෂය ගෙඩි හඳුනා ගන්න පුළුවන්. නමුත් ඉතා කුඩා ගර්භාෂය ගෙඩියක් නම් තියෙන්නේ. මේක හඳුනා ගැනීමට ට්‍රාන්ස්වැජයිනල් ස්කෑන් කියන එක. ඒ කියන්නේ යෝනි මාර්ගය හරහා කරන ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඊළඟ පරීක්ෂණ ක්‍රමය තමයි අපි MRI ස්කෑන් කියන පරීක්ෂණය. මේක සාමාන්‍යයෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයෙන් හරියටම පැහැදිලි නැති ගෙඩියක් නම් ඒ වැඩිපුර විස්තර සොයා ගැනීමට තමයි අපි MRI පරීක්ෂණයකට යොමු වන්නේ. ඒකෙදි නැවත වතාවක් ගර්භාෂය කොහෙද ගෙඩිය තියෙන්නේ, කොපමණ ප්‍රමාණයක ගෙඩියක්ද වගේ විස්තර අපිට දැනගන්න හැකියාව තියෙනවා. හොඳයි. මේ මොහොතේදී ඔබ රූපවාහිනිය අසලට පැමිණියා නම් මතක් කරන්න ඕනේ අද දවසේදී අපි කතා කරන්නේ කාන්තා ඔබට ඊටාම වැදගත් රෝග තත්ත්වයක් පිළිබඳව. මේ කාරණේ ඊටාම වැදගත් ඔබට. ඒ නිසාම ගර්භාෂයේ ගෙඩි කියන කාරණේ තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. මෙවැනි රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි, මොනවද තියෙන සංකූලතා, මේක ප්‍රතිකාර ක්‍රම මොනවද, පරීක්ෂණ මොනවද කියන කාරණාවන් පිළිබඳව. ඒ නිසා දවසේ අපිත් එක්ක කතා බහට එක්කාසු වෙලා ඉන්නේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි දැන් ගොඩක් වෙලාවට ප්‍රතිකාර පිළිබඳව අපි කතා බහ කළ යුතුමයි. මොනවද අපිට තියෙන ප්‍රතිකාර කියන එක. ඒ නිසා අපි ඒ පිළිබඳව කතා බහ කරන කලින් අපි යනවා වෙලාව පොඩ්ඩක් බලලා නැවතත් මේ පැත්තට එන්න. මානව ධර්මතා අපව නිර්වචනය කරයි. පෙරට තමයි විනාඩි 30 වෙනකොට අපි යලිත් වෛද්‍ය සාකච්ඡාවත් එක්ක වෛද්‍යතුමනි අපි කතා බහ කරමින් සිටින ප්‍රතිකාර පිළිබඳව. ගර්භාෂයේ ගෙඩිවලට ප්‍රතිකාර ගත්තම අපි සාමාන්‍යයෙන් සමහර කාන්තාවන් සිටිනවා මේ ගර්භාෂයේ ගෙඩියක් තිබුණට මේ නිසා කිසිම රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නැති කාන්තා. සමහරලාට වෙන කිසියම් හේතුවකට කරන ස්කෑන් පරීක්ෂණයකදී වුන් හඳුනා ගන්නවා මේ ගර්භාෂයේ ගෙඩියක් තියෙනවා. එහෙම අවස්ථාවක කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේ අපි ගර්භාෂයේ මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි කියන ගෙඩි වර්ගය සාමාන්‍යයෙන් පිළිකා ගෙඩියක් නෙමෙයි. ඒතර අපි සාමාන්‍යයෙන් දන්න පිළිකාවක් වගේ නම් ඒකෙන් ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. එහෙම නැතුව කිසිම රෝග ලක්ෂණයක් නැති කරන්නේ නැති ෆයිබ්‍රොයිඩ් ගෙඩියකට ප්‍රතිකාර කිරීම, ගර්භාෂය ඉවත් කිරීම වගේ දේවල් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒක තමයි පළවෙනිම කාරණේ. දෙවෙනි කාරණේ මේ ප්‍රතිකාර කරනකොට අපි රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔසප්වීම සමග රුධිර වහනය වැඩි නම් ඒ රුධිර වහනය අඩු කරන්න අපිට ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. උදරේ වේදනාවක් නම් තියෙන්නේ වේදනාව අඩු කරන්න ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. මේක තමයි ප්‍රතිකාරවල දෙවෙනි ක්‍රමය. කිසිම ප්‍රතිකාරයක් නැතුව ඔබට සිටින්න පුළුවන්. එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේ දෙකටම සුදුසු නොවන අවස්ථාවන් තියෙනවා. අපි දන්නවා මේ ස්ථිර විසඳුමක් අවශ්‍ය වෙනවා.
එතකොට අපි උදාහරණයක් විදිහට ගර්භාෂයේ ගෙඩිය නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන කාන්තාවක් සිටිනවා නම් අපිට මේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරලා වැඩකුත් නැහැ. එහෙම තියාගෙන තිබීමේ බලකුත් නැති වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි ගර්භාෂයේ ගෙඩිය ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. එතකොට ඉවත් කිරීමට තියෙන ප්‍රධාන ක්‍රමය තමයි මේ ශල්‍ය කර්මයක් මගින් ගර්භාෂයේ ගෙඩි ඉවත් කිරීම. මේකෙදි ප්‍රධාන ක්‍රම දෙකක් අපි අනුගමනය කරනවා. එකක් තමයි මේ නැවත කාන්තාවට දරු පිළිසිඳ ගැනීමක් අවශ්‍ය නැත්නම් අපි මේ ගර්භාෂයේ ගෙඩි ගර්භාෂයත් සමගම ඉවත් කරනවා. එහෙම ඉවත් කරාම තිබෙන වාසිය තමයි නැවත ගෙඩියක් ඇතිවීමේ හැකියාව නැහැ. එතකොට ඒ කාන්තාවගේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. නැවත වතාවක් මේ ගැන කිසිම ගැටලුවක් ඇතිවීමට ඇති අවධානමක් නැතිවීම. මෙහෙම ගර්භාෂයේ තිබෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩියකට අපි ගර්භාෂය ඉවත් කරනවා නම් ඒ ඉවත් කරද්දී අපි ඩිම්බකෝෂ ඉවත් කිරීමක් සිදු කරන්නේ නැහැ. එතකොට සිරුරේ අර සාමාන්‍ය හෝමෝන ක්‍රියාවලිය ඒ විදිහටම සිදු වෙනවා. මේ ගර්භාෂය පමණක් ඉවත් කරන නිසා ඒකෙදි වෙන්නේ ගෙඩිය ඉවත් කිරීම සහ ඒ සමග රවුසක් වීම සමග ඇතිවන රෝග ලක්ෂණ නැතිවීම තමයි වෙන්නේ. එහෙම නැතුව කාන්තාවට ඉදිරියේදී දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන කාන්තාවක් නම් එවැනි කාන්තාවන්ට අපි මේ ගෙඩි පමණක් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. සමහරට එක ගෙඩියක් වගේ තිබෙනවා නම් මේක මේ සරල ශල්‍ය කර්මයක් වෙනවා. නමුත් ගෙඩි ගණන විශාල නම් තරමක් කාලේ ගතවන ශල්‍ය කර්මයක් වෙනවා. ඒක කොහොම වුණත් අපිට මේ ගෙඩි විතරක් ගර්භාෂය ඉවත් කරන්නේ නැතුව ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ ශල්‍ය කර්මයේ තිබෙන වාසිය තමයි ඉන්පසු නැවත දරු පිළිසිඳ ගැනීමට හැකියාව මේ කාන්තාවට ලැබීම. නමුත් එවැනි ශල්‍ය කර්මයකට වාජනය වෙච්ච කාන්තාවකට නැවත වතාවක් ගර්භාෂයේ ගෙඩි ඇතිවීමට සුළු අවදානමක් තියෙනවා. ඒ නිසා මේ දෙක හරියටම තීරණය කරන්න ඔබ වෛද්‍යවරයෙක් හම්බ වෙලා වෛද්‍යවරයා සමග මේක සාකච්ඡා කරලා තීරණය කරන්න ඕන කුමන විදිහේ ශල්‍ය කර්මයක්ද ඔබට සුදුසු වෙන්නේ කියලා. ශල්‍ය කර්ම ගත්තට පස්සේ අපි මේ ශල්‍ය කර්ම සිදු කරන තාක්ෂණ ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඒ ගැනත් වෙනම කතා කරමු. ඇත්තට මේක හරි පැහැදිලි කාරණයක් වෛද්‍යතුමනි. අපි මම හිතන්නේ කාල වේලාවත් එක්ක අපි කතා කරේ ඊටාම වැදගත් මාතෘකාවක් අපි අද දවසේදී පැහැදිලි කරා. ඒක කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා අපි මේ විදිහට වැඩසටහන නිමා කරනවා. තවත් දවසක අපි වෛද්‍යතුමනි මේක පැහැදිලි කරමු, කතා කරමු. ඒ නිසා දවසේදී ස්තුතිවන්ත වෙනවා. ප්‍රසවහා නාඩි වේද විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට වෛද්‍යතුමන්ට වෛද්‍යතුමනි අපි මේ චමින්ද වෛද්‍යතුමනි මේ දුරකථන අංකය සඳහන් කර කමක් නැද්ද අපි නැත්නම් සඳහන් නොකර අපි තව දවසක දැනුවත් කරමු. තව දවසක කතා කරමු. එහෙම නැත්නම් මගේ වෙබ්සයිට් එකේ මේ වෙබ් අඩවිය තියෙනවා www.vog.lk කියන වෙබ් අඩවිය. ඒ හරහාම සම්බන්ධ කරගන්න ඔබට හැකියාව තිබෙනවා. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි තවත් දවසක මුණ ගැහෙන ආයුබෝවන්. විරාමයකට යන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව හිතාමිකුණේ ගෙනවා අපි යලිත් ඔබ මුණ ගැහෙන.